අයිබෝන් හැමෝටම අද අපි තවත් ඩේටාබේස් එකක් හදන්න තියෙන කතා කරන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී අලුත්ම උදාහරණයක් ගෙනල්ලා තියෙනවා. මේ ඩේටාබේස් එක අපි හදන්නේ ස්මාර්ට් ටිකටින් සිස්ටම් එකකට. ඒ කියන්නේ අතරම දැන් ඕලෙවල් මේ වගේ ලංකාවේ නම් කාලයකට කලින් පාවිච්චි වුණා. පිටරට ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ප්‍රවාහන ශේෂ්ත්‍රයේදී අපි මේ වගේ කාඩ් එකක් ඩිජිටල් කාඩ් එකක් භාවිතා කරනවා. ගමන් බිමන් යන්න. එතකොට මේ කාඩ් එකට අදාළව අපිට account එකක් තියෙනවා. ඒ account එකෙන් තමයි ගමන් බිමන් වලට අදාළ ගාස්තුව අය කරගන්න. එතකොට එතෙන්දී අර කොන්ඩොස්තර කෙනෙක් ටිකට් එකක් ලබා දෙනා වගේ ක්‍රමයක් නෙමෙයි, සම්පූර්ණයෙන් ඩිජිටල් ක්‍රමයක් තමයි භාවිතා වෙන්නේ. ඒතර මෙතෙන්දී වෙන්නේ මේ වගේ කාඩ් එකක් සහ ස්කෑනින් මැෂින් එකක් තියෙනවා. මේ කාඩ් එක බස් හෝල්ඩර් එකට ගිහිල්ලා ස්කෑන් කරලා බස් එකට නැගලා ආපහු ඊළඟ බස් හෝල්ඩර් එකට බහලා ස්කෑන් කළාට පස්සේ ඔටෝමැටිකලි මේ කාඩ් බැලන්ස් එකෙන් ඒ අදාළ ගාණ කැපෙනවා. මේ ඩේටාබේස් එක හදන්නේ අපි ඒ වගේ සිස්ටම් එකක් නිර්මාණය කරන්න. එතකොට මේ ඩේටාබේස් එකට අපි පාවිච්චි කරනවා මේ විදිහේ ටේබල් ටිකක්. පළවෙනි ටේබල් එක බස් ස්ටොප් එක. ඒ කියන්නේ මේ බස් හෝල්ඩර් එක ගැන විස්තර සඳහන් වෙන්නේ මේ ටේබල් එකේ. ඇත්තටම ඔයගොල්ලෝ මේ ඩේටාබේස් වල ටේබල් සහ මේ මූලික සිද්ධාන්ත දන්නේ නැත්නම් අපේ channel එකේ තියෙන කලින් වීඩියෝස් ටික බලලා ඉන්න. එතකොට මම වැඩි මේ ගැඹුරින් විස්තර කරන්නේ නැහැ මේ ගැන මේ වීඩියෝ එකේදී. එතකොට පළවෙනි ටේබල් එක බස් ස්ටොප් කියන්නේ බස් හෝල්ඩ් ගැන විස්තර තියෙන එක. ඒ බස් ස්ටොප් ටේබල් එකේ මෙන්න මේ ෆීල්ඩ් තුන පාවිච්චි කරනවා. බස් ස්ටොප් ලොකේෂන් කියන්නේ බස් හෝල්ඩ් එක තියෙන තැන. ඒකට දාලා අපි ID එකක් දෙනවා. රෙෆරන්ස් ID කියලා. ඊට පස්සේ බස් හෝල්ඩ් එක පිටලා තියෙන බස් රූට් එක මොකක්ද කියන එක තමයි මෙතන ෆීල්ඩ් තුන වෙන්නේ මේ ටේබල් එකේ. එතකොට මේ කහ පාටින් highlight කරලා තියෙන මේ ටේබල් එකේ primary key එක reference ID කියන එක කියන්නේ මේ හැම බස් හෝල්ඩර් එකකටම අනන්‍ය වෙච්ච ID එකක් දෙනවා මේ ටේබල් එකේ යටතේ. ඊළඟ ටේබල් එක විදිහට ගන්නවා passenger info. ඒ කියන්නේ දැන් මේ සිස්ටම් එකට අලුතෙන් කවුරු හරි ආවහම යාව රෙජිස්ටර් කරගන්න ඕනේ. එතකොට එයාගේ විශ්සල තියෙන ටේබල් එක තමයි passenger info ටේබල් එක කියන්නේ. එතකොට මෙතෙන්දී යාට issue කරපු කාඩ් එකේ අංකය වඩිනවා. එයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ නම, ඇඩ්‍රස් එක, නම්බර් එක සහ යාගේ ෆොටෝ එකකුත් මේ ටේබල් එකේ ෆීල්ඩ් වලට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රයිමරි කී එක වෙන්නේ පැසෙන්ජර් ගේ එයාගේ NIC කියන්නේ එකම NIC එක දෙපාරක් වදින්නේ නැහැ කීව කිසිම විටක. ඒ නිසා එතන ප්‍රයිමරි කී එක වෙනවා මෙයා. ඊළඟ ටේබල් එක කාඩ් ඉන්ෆෝ. කියන්නේ මෙයාට පැසෙන්ජර් කෙනෙක් කාඩ් පස්සේ එයාගේ මුලින්ම එයාගේ පෞද්ගලික විස්තර ටික ගන්නවා. ඊට පස්සේ එයාට කාඩ් එකක් ලබා දෙනවා. එතකොට මේ කාඩ් එක සම්බන්ධ විස්තර වෙනම ටේබල් එකකට අපි අරගෙන තිනවා. ඒකෙදී යාගේ කාඩ් ID එක තියෙනවා. ඊට පස්සේ ඒ කාඩ් ID එකට අදාළ මෙයාගේ පැසෙන්ජර් NIC එක මෙතනින් මෙතනට ලින්ක් වෙනවා. ඒතර මේ පැසෙන්ජර් NIC කියන එක තමයි මෙතන මේ ටේබල් එකේ ෆොරින් කී එක වෙන්නේ. මේ සම්බන්ධව අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඒ නිසා වැඩි විස්තර ගන්නේ නැහැ. ඊළඟට මේ කාඩ් එක ඉෂුව කරපු දවස කවද වෙනකම් මේක වැලිඩ්ද කියන එක. ඊළඟට කාඩ් එකේ රිමේනින් බැලන්ස් එක මෙතන මේ කාඩ් ඉන්ෆෝ කියන ටේබල් එකේ හැමතිස්සෙම අප්ඩේට් වෙදී පවතින්න ඕනේ මේ සිස්ටම් එකේ. ඊට පස්සේ බස් ෆෙයා. ඒ කියන්නේ දැන් මේ බස් හෝල්ඩ් අතර කැපෙන්න ඕනේ දුර කීයද කියන එක මේ ඩේටාබේස් එකේ ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. මොකද මේ අපි ස්කෑනින් මැෂින් එක හයි කරන්න බලාපොරොත්තු වෙන්නේ බස් හෝල්ඩ් එකේ. ඒතර මෙයා බස් හෝල්ඩ් එකට ආවට පස්සේ කාඩ් එක ස්කෑන් කරනවා. ඒ වහිනකොට ස්කෑන් කරනවා. අදාළ ගාන ඔටෝමැටිකලි කාඩ් බැලන්ස් එකෙන් කැපෙන්න ඕනේ. ඒතර කැපෙන්න ඕනේ ගාන කීයද කියන එක මෙතන අපි දීලා තියෙන ඕනේ ඩේටාබේස් එකට. ඒ ඩේටාබේස් එකේ ඉන්නේ එක ඇතුළත් කරන්නේ මෙන්න මේ ටේබල් එකෙන් බස් ෆෙයා කියන ටේබල් එකෙන්. ඒතර හැම කම්බිනේෂන් එකකට ඒ කියන්නේ බස් හෝල්ඩ් අතර තියෙන ගමන් වලට කම්බිනේෂන් කියලා කියන්න පුළුවන්. ඒ හැම කම්බිනේෂන් එකකටම ID එකක් වැටෙනවා. ඒක තමයි මෙතන ප්‍රයිමරි කී එක වෙන්නේ. ඒතර බස් පටන් ගන්න බස් හෝල්ඩ් එකේ බස් ස්ටොප් ID එක මෙතන අපි දෙන බස් රෙෆරන්ස් ID එකකින් තමයි අරගන්න ඕනේ. ඊළඟට ඉවර වෙන බහින තැන අවසාන ජර්නි එක ඩෙස්ටිනේෂන් එකේ ID එකත් මෙතනින් අරගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න අතර දුරට අදාළව කීයක් කැපෙනවද කියන එක මේ ටේබල් එකේ ඇතුළත් කරන්න ඕනේ. ඒතර මේ උඩින් තියෙන ටේබල් තුන තමයි මේ ඩේටාබේස් එකේ ප්‍රයිමරි ටේබල් වෙන්නේ. මොකද මේ හැම ඒවා තියෙන ෆීල්ඩ් වලට අදාළ ඒවා අපිට අනිවාර්යෙන් කියන්නේ කොහෙන්වත් ඉම්පෝට් කරන්න නැතුව අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. ඒ ටයිප් කරලා ඇතුළත් කරන්න ඕනේ ඒවා. මේ මෙතෙන්දී අපි භාවිතා කරනවා તો journey ID කියන එක අපි ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙන්න දෙන්න පුළුවන්. බස් ස්ටොප් ID එහෙම කලින් අපි ඇතුළත් කරලා තියෙන. ඒවෙන් තමයි data import කරලා මෙතනට කරගන්නේ. ඒ නිසා මේවා secondary table, මේවා primary table. මේවා ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඊළඟට දැන් මේ ටික අපි මේ table හතර හැදෙන්නේ මේක
මේ ඩේටාබේස් එක පාලනය කරන කෙනාගේ අතේ. ඊළඟට දැන් ඩේටාබේස් එක පාවිච්චි කරන කෙනා කියන්නේ පැසෙන්ජර් ගමනක් යන ආවට පස්සේ යා මුලින්ම කරන්න ඕනේ පළවෙනි බස් හෝල්ට් එකට අදාළ එතන තියෙන මැෂින් එකෙන් මේ කාඩ් එක ස්කෑන් කරන එක. ඒතර අන්න යාගේ ජර්නි එකේ ස්ටාර්ට් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ටේබල් එකේ ජර්නි ස්ටාර්ට් කියන ටේබල් එකේ. ඒතර යාගේ කාඩ් එක ස්කෑන් කරගන්නවා. ඊට පස්සේ මේ බස් හෝල්ට් එකට අදාළ රෙෆරන්ස් ID එක සිස්ටම් එකෙන් දෙනවා යාගේ මැෂින් එකේ ඒක දීලා තියෙන යාට. ඊළඟට මේ කාඩ් එක ස්කෑන් කරපු වෙලාවත් මේ ටේබල් එකේ වදිනවා. ඒතකොට ඒකෙන් කියන්න පුළුවන් මෙයා කීයට ගමන පටන් ගත්තේ කියලා. ඊට පස්සේ මෙයා බැස්සට පස්සේ යා ආයි කාඩ් එක ස්කෑන් කරනවා. එතකොට ඒ මොහොතේම මේ ස්කෑන් කරපු තැන මොකක්ද කියලා වදිනවා. ඊළඟට ඒ වෙලාව වදිනවා. ඒ දෙකම එකතු වෙලා මෙයාට අන්තිමට පේමන්ට් ඉන්ෆෝ කියලා ටේබල් එකකදී මෙයාගේ ජර්නි කිවර වෙච්ච තැනදී මෙයාට ඉෂුව කරනවා රිසිප්ට් එකක්. ඒ රිසිප්ට් එකේ සඳහන් වෙනවා ට්‍රාන්සැක්ෂන් ID කියන එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ පේමන්ට් එකක් අඳුරගන්න ප්‍රයිමරි කී එක විදිහට. ඊට පස්සේ මෙයා දෙවෙනි බස් වලට ගිහින් කාඩ් එක ස්කෑන් කරලා පස්සේ මෙයාගේ කාඩ් ID එක වදිනවා. ඒතර කලින් මෙන්න මේ ටේබල් එකේ වැදිලා තියෙනවා ජර්නි එක පටන් ගන්න කීයද කියලා. ඒකම ගේනවා මෙතනට journey started from කියන එක මේ බස් රෙෆරන්ස් ID එකෙන් ගන්න පුළුවන් බස් ස්ටොප් එක මොකක්ද කියලා. ඊට පස්සේ at කියන්නේ time එක මෙතනින් ගන්නවා මේ started time එක. ඉවරෙච්ච එකත් ඒ විදිහටම මෙතනින් import කරනවා. ඊට පස්සේ journey charge එක import කරන්නේ bus fare කියන එකෙන් හොයලා අරගෙන මෙතනට ගේනවා. ඊට පස්සේ මේ journey charge එක මෙතන තියෙන remaining balance එකෙන් අඩු කරලා remaining card balance එකෙන් මේ journey charge එක අඩු කරලා ඊට පස්සේ එන ගාන මෙතනට ගේනවා. එතකොට මේ විස්තර ටික මෙයාට අන්තිමට රිසිප්ට් එක print වෙනවා. එතකොට මේ විදිහේ වැඩක් තමයි වෙන්නේ. මෙයා පටන් ගන්නකොටම කාඩ් එක ස්කෑන් කරනවා එතන ස්කෑනින් මැෂින් එකෙන්. එතකොට මේ ඩීටේල්ස් ටික වදිනවා. ඊට පස්සේ බහින තැනින් කාඩ් එක ස්කෑන් කරනවා. එතකොට මේ ඩීටේල්ස් ටික වදිනවා. ඊට පස්සේ ඔටෝමැටිකලි ඒ බහින තැන තියෙන ස්කෑනින් මැෂින් එකෙන් මෙයාට රිසිප්ට් එකක් ඉෂුව කරනවා. කීයක් ලැබුණාද, කාඩ් එකේ කීයක් ඉතුරුද සහ මෙයාගේ සම්පූර්ණ ජර්නි එකට අදාළ විස්තර ඇතුළත් වෙන විදිහට. හරි එහෙනම් අපි ඊළඟට ඇක්සස් වලට යමු මේක හදන්න. හරි ඇක්සස් වලට ආවට පස්සේ මුලින්ම මේ ඩේටාබේස් එක අපි සේව් කරගන්න ඕනේ. මට ගානෙම සේව් කරන්න. එතකොට අපි මුලින්ම එන්නේ මෙන්න මේ වගේ table design tool එකේ table tool එකේ field කියන එකට. මම මේවා ගැන කලින් කතා කරලා තියෙනවා. ඒ නිසා මම ඉක්මනට මේ database එකට අදාළ table ටික හදාගෙන යන්නම්. පළවෙනි table එක bus stop table එක. මෙතනදී මම table හදද්දී space එක භාවිතා නොකර හදාගෙන යන්නම්. මොකද මම මෙතනදී dlookup කියන function එක භාවිතා කරන්න යනවා. code කරන්න භාවිතා කරනවා. ඒ නිසා මේ ස්පේස් එක තිබුණොත් මෙතන සමහරලාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා මම කිසිම වෙලාවක table එකවත් field එකවත් ස්පේස් නොතිය මේ database එක හදාගෙන යන්න මේ විදිහට. එතකොට මම field ටික ඇතුළත් කරනවා මේ විදිහට. location කියන්නේ short text type එකක්. bus stop ID කියන්නේ number එකක් වෙන්න ඕනේ. ඊළඟ route එක route number එකක්. ඒකත් number. හරි ඊළඟ ටිකත් මම හදාගෙන ටක් කරලා. card ID කියන්නේ number එකක්. passenger NIC කියන්නේ number එකක් සහ අකුරක්. ඒ නිසා short text දෙන්න වෙනවා. passenger name කියන්නේ short text එකක්. address කියන්නේ short text එකක්. contact number කියන්නේ number එකක් වෙන්න ඕනේ. ඊළඟට photo කියලා කියන්නේ photo එක. ඒ attachment type එකේ තමයි දෙන්න ඕනේ. ඊළඟට මේ table එකේ primary key එක වෙන්නේ card ID නෙමෙයි passenger NIC කියන එක. මම මෙතන primary key එක වෙනස් කරන්නම්. අපිට bus stop එකේ primary key එක වෙන්නේ bus stop ID කියන එක. ඊළඟ table එක
හොඳයි ඔන්න මම මේ විදිහට අපේ ටේබල් හදාගෙන ඉවරයි. දැන් මේ ගැන පොඩි කතාවක් තියෙනවා කියන්න. මෙතනදි බස් ස්ටොප් ID බස් ස්ටොප් ටේබල් එක ගැන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පැසෙන්ජර් ඉන්ෆෝ ටේබල් එකේදී ඔයාලට පේනවා මේ පැසෙන්ජර් NIC කියන එක මෙතනක් තියෙනවා. කාඩ් ID කියන එක මෙතනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ටේබල් දෙක ගත්තාම මේ ටේබල් දෙක අතර සම්බන්ධතාව රිලේෂන්ෂිප් එකක් හදන්න ඕනේ. ඒ රිලේෂන්ෂිප් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන් අයිටම්ස් දෙකක් තියෙනවා. කියන්නේ මේ පැසෙන්ජර් NIC කියන පුළුවන් කාඩ් ID තියෙන පුළුවන්. එතකොට අපි කලින් normalization ගැන කතා කරලා තියෙනවා. normalization යටතේ මේ විදිහේ unique features දෙකක් එක table එකක තියෙන එකෙන් තේරුමක් නැහැ. ඒ නිසා මම මෙතෙන්දී passenger info කියන එකෙන් card ID කියන field එක අයින් කරන්නම්. මොකද passenger NIC කියන එකෙන් පුළුවන් අපිට මේ relationship එක හදන්න මේ table එක. ඊළඟට මම මේක ටග් ගාලා වෙනස් කරන්නම් මෙහෙම. card ID එක මම delete කරනවා. එතකොට passenger NIC එකට primary key එක ලැබිලා තියෙනවා. ඊළඟට මෙන්න මේ table තුන ගැන කතා කළොත් journey start, journey end, payment info. එතකොට මේ payment info කියන එකේ තියෙන field දිහා බැලුවොත් ඔයගලන්ට තේරෙනවා මේ journey start එකයි end එකටයි අදාළ data අපි import කරන්නේ මෙන්න මේ table එකකින්. start එක මේකෙන් end එක මේකෙන්. එතකොට data import කරද්දී මේ table තුන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය ගොඩනගන්න මේ තුනටම පොදු වෙච්ච ෆීල්ඩ් එකක් හදන්න ඕනේ. එතකොට එහෙම ෆීල්ඩ් එකක් මේකේ දැනට නැහැ. ඒ නිසා මම මෙන්න මේ transaction ID කියන ෆීල්ඩ් එක මේ දෙකට ඇඩ් කරනවා. මොකද transaction ID කියන එක අපි නිකුත් කරන්නේ මේ receipt එකකට අදාළව. එතකොට ඒ receipt එකට අදාළව එක start එකයි තියෙන එක end එකයි තියෙන. මේ දෙකට අදාළව තමයි මේ payment එක හැදෙන්නේ. ඒ නිසා transaction ID කියන එක මම මේ දෙකට ඇඩ් කරන්නම් අලුත් ෆීල්ඩ් එකක් විදිහට. එතකොට transaction ID කියන ෆීල්ඩ් එක තමයි මේ journey start එකේ primary key එක වෙන්න ඕනේ දැන්. reference ID එක නෙමෙයි transaction ID නිසා මම මේකට primary key එක දෙනවා. journey end එකටත් එහෙමයි. ඒතර ඔය විදිහට ෆීල්ඩ් ටික වෙනස් කරගත්තා. ඊළඟට මම දැන් බලන්න ඕනේ අපි import කරන data field මොනවද කියලා. ඒතර මේකේ තියෙන field තුනම අපිට අලුතෙන් enter කරන්න වෙනවා හැම එකටම. passenger info එකත් අලුතෙන් enter කරන්න ඕනේ ඔක්කොම field. card info කියන එකත් මේ හැම එකකටම enter කරනවා. මෙතන passenger NIC කියන එක අපිට මේ table එකෙන් import කරන්න පුළුවන්. ඒ නිසා මම card info table එකට ගිහිල්ලා ඒකට lookup එකක් හදන්නම් මේ විදිහට. මේ ඔක්කොම අපි කලින් කතා කරලා තියෙනවා. passenger NIC එකේ passenger NIC කියන number එක මම lookup එකකින් ගන්න passenger info එකේ තියෙන NIC එක මෙතනට එන විදිහට. ඒතකොට මම යනවා මෙතන lookup field එකේ මම combo box එකක් ගන්නවා. combo box එකක් ගිහිල්ලා අරගෙන මෙතන හදනවා query builder එක. එතකොට මට ඕනේ passenger NIC කියන එක drop down list එකට හදා ගන්න. එතකොට මම පාවිච්චි කරනවා passenger NIC එක තියෙන passenger info table එකේ passenger info table එකේ passenger NIC එක තමයි මට ඕනේ drop down box එකට. ඒක ඉස්සරහින් මට passenger ගේ නමත් පෙන්නන ගන්න ඕනේ. ඒ නිසා මම කරන්නේ passenger name කියන එකත් මෙතනට ඇදලා ගන්නවා. එතකොට මම column දෙකක් හදාගත්තා මේ drop down box එකට. ඒ කියන්නේ අපේ query එකට. මම මේක save කරලා close කරනවා. එතකොට මෙතන column count එක අපි දෙක කරන්න ඕනේ. කලින් අපි කතා කරන නිසා වැඩි කියන්නේ නැහැ. එතකොට column දෙකක් පෙන්නනවා. ඒකෙන් පළවෙනි column එකේ තියෙන data එක enter කරන්න කියන එක තමයි මේ rows දෙකෙන් තියෙන තත්ත්වයෙන් කියවෙන්නේ. ඊළඟට අපිට බලන්න ඕන තාම මොනවද හදන්න තියෙන්නේ කියලා. bus fare එකේ journey ID කියන එක auto generate වෙනවම හදලා තියෙන්නේ. journey ID එකට auto number එකක් දාලා තියෙන එකයි. ඊළඟට start bus stop එකයි end bus stop එකයි ID එක ගන්න ඕනේ මෙන්න මේකේ තියෙන bus stop ID එකෙන්. reference ID එකට මොකද bus stop ID කියලා. මේ bus stop ID එක තමයි මෙතනට import කරන්න ඕනේ. ඒ නිසා මේ දෙකටම අපිට drop down දෙකක් හදන්න පුළුවන් මේ විදිහට. start bus stop එකට lookup එකක් හදන්නම් combo box එකකින්. එතකොට එතන bus stop ID එක ගන්න ඕනේ bus stop කියන table එකෙන්.
තොර බස් ස්ටොප් ID එක තමයි මට ඩ්‍රොප් ඩවුන් එකේ පේන්න ඕනේ. ඊළඟ බස් ස්ටොප් එක ඉස්සරහින් බස් ස්ටොප් එකට දාලා ලොකේෂන් එකත් පෙන්නුවොත් හොඳයි. ඒ නිසා මේ දෙක මම දාගන්නම්. මේක සේව් කරලා ක්ලෝස් කරන්න. මෙතන කොලම් කවුන්ට් එක 2 කරා. ඊළඟ එන්ඩ් එකටත් ඒ වැඩේමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ දෙකට ඩ්‍රොප් ඩවුන් එක හදලා තියෙන්නේ. ඊළඟට ජර්නි ස්ටාර්ට් එකෙත් කාඩ් ID එක ගන්න ඕනේ. මේ කාඩ් ඉන්ෆෝ කියන එකේ තියෙන කාඩ් එක. ඊළඟ බස් ස්ටොප් රෙෆරන්ස් ID එක ගන්න ඕනේ. මෙතන දීලා තියෙන රෙෆරන්ස් ID එක. ස්ටාර්ට් ඇට් කියන ටයිම් එක වදින්න ඕනේ ඔටෝමැටිකලි. ඒක හදන්නේ මේ විදිහට. ජර්නි ස්ටාර්ට් කියන එකට යන්න. එතකොට ට්‍රාන්සැක්ෂන් ID කියලා වලටින් ඇඩ් කළා. ඒ ට්‍රාන්සැක්ෂන් ID කියන ෆීල්ඩ් එකේ අදාළ data එක මුලින්ම එන්ටර් වෙන්නේ මෙතනදී. ඊට පස්සේ ඒකමයි මෙතනට කොපි වෙන්නේ. ඒකමයි මෙතනට කොපි වෙන්නේ. එතකොට අපි ට්‍රාන්සැක්ෂන් ID එක ඔහොම තියාගන්නම්. කාඩ් ID එකට කාඩ් ID එක ගේන්න ඕනේ කාඩ් ඉන්ෆෝ කියන ටේබල් එකෙන්. කාඩ් ඉන්ෆෝ එකේ කාඩ් ID එකයි මට ඕනේ. පැසෙන්ජර්ගේ නමත් තිබුණොත් හොඳයි. ඒ නිසා මම මෙතනදී ඔන්න වැඩක් කරනවා. තව ටේබල් එකක් මෙතනට ඇඩ් කරනවා. පැසෙන්ජර් ඉන්ෆෝ කියන එක. හරි. දැන් ඔයාලට පේනවා දැන් පැසෙන්ජර් ඉන්ෆෝ මම මේක මාරු කරලා එතකොට දැන් ඔන්න පැසෙන්ජර් ඉන්ෆෝ ටේබල් එකේ තියෙනවා කාඩ් ඉන්ෆෝ ටේබල් එකේ තියෙනවා. දැන් මට මෙතෙන්දී ඕනේ ජර්නි ස්ටාර්ට් එකේ කාඩ් ID එක එන්ටර් කරද්දී මෙතන තියෙන කාඩ් ID එක ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකට අරගන්න. ඒ කාඩ් ID එක ඉස්සරහින් පෙන්නන්න ඕනේ මේ කාඩ් ID එකේ අයිතිකාරයාගේ නම. එතකොට කාඩ් ID එකේ අයිතිකාරයාගේ නම කියන කියන්නේ ෆීල්ඩ් නේම් එක පැසෙන්ජර්ස් නේම් එක මේ ටේබල් එකේ නැහැ. එයාගේ ඒ නම තියෙන මේ ටේබල් එකේ. එතකොට මම මේ කාඩ් ID එකට අදාළ පැසෙන්ජර් කෙනාගේ නම හොයාගන්න කාඩ් ID එකට අදාළ NIC එක හොයාගන්න ඕනේ. ඒ NIC එකෙන් මෙතන ගිහින් බලන්න ඕනේ. ඒ NIC එක ඉස්සරහා තියෙන නම හොයාගන්න ඕනේ. අන්න ඒ වැඩේ වෙන්න ඕනේ. එතකොට මේ වැඩේ කරන්න නම් මට මේ දෙක අතර රිලේෂන්ෂිප් එක හදලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන පැසෙන්ජර් NIC එකයි මෙතන තියෙන පැසෙන්ජර් NIC එකයි දෙකම සමානයි කියලා මේ ඩේටාබේස් එකට ඇතුළත් කරලා ඉන්න ඕනේ. ඒ නිසා මම දැන් මෙතෙන්දී මෙන්න මේ විදිහට රිලේෂන්ෂිප් එකක් හදාගත්තා. ඒක මේකෙන් අරගෙන ගිහලා මෙතන දෙනවා. එතකොට මේකෙන් අඳුර ගන්නවා මේ තියෙන එකම පැසෙන්ජර් NIC එක කියලා. ඊට පස්සේ මට පුළුවන් මෙතන payment info එකේ දැන් card ID එක මම මෙතනින් අරගෙන තියෙන්නේ. passengers name එක මෙතනින් අරගන්න. right. so මම ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ කරන්න ඕනේ. මම මේ close කරන්නම්. මෙතනත් column count එක 2 වෙන්න ඕනේ. හරි. ඒ වැඩේම මම journey end එකටත් කරන්න ඕනේ. ඉක්මනට මම කරන්න මේ විදිහට. හරි. ඊළඟට දැන් මේ ජර්නි එක පටන් ගන්න තැනදී මෙයා කාඩ් එක ස්කෑන් කළාම මේ ස්කෑන් කරපු වෙලාව ස්ටාර්ට් ඇට් කියන ටයිම් එක ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් දෙන විදිහට අපිට හදන්න පුළුවන්. එතෙන්දී අපි කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. ස්ටාර්ට් ඇට් date and time කියන එකට ගිහිල්ලා මෙතෙන් ජෙනරල් එකේ තියෙන default value කියලා row එකක්. ඒ default value කියන එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න සමානයි NOW කියන්නේ මෙතනදී now කියන එක කියලා තියලා වරහන් දෙකකින් මේක මේ විදිහට වහන්න. එතකොට මෙන්න මේ ෆන්ක්ෂන් එක තමයි පාවිච්චි කරන්නේ මේ වෙලාවේ කම්පියුටර් එකේ වෙලාවයි දිනයයි ඇතුළත් කරන්න. අපිට මෙතෙන්දි වෙලාවත් ඕනේ. ඒ නිසා now කියන එක තමයි දෙන්න ඕනේ. අපිට දිනේ විතරයි නම් ඕනේ. මෙතන date කියලා දුන්නාම හරි date කියලා දීලා වරහන් දෙකකින් වහුණා දිනේ විතරයි අරගන්නේ. ඒ වැඩේම මෙතනටත් කරන්න ඕනේ journey end එකට.
හරි ඊළඟ payment info එකේ මේ transaction ID එක ගන්න ඕනේ අපි මෙතනදී අතුලත් කරමු transaction ID එක. මේ transaction ID එක අපි import lookup එකක් හදන්න ඕනේ. journey start එකේදී වැඩිච්ච transaction ID එකමයි මෙතනට වදින්න ඕනේ. journey start ඊළාට මෙතන කාඩ් ID එක වෙන්න ඕනේ මෙතෙන්දි පදිච්ච කාඩ් ID එකමයි. හරි මම ඉතුරු ෆීල්ඩ් ටික වෙනස් කරන්න යන්නේ නැහැ. මම ඒක එතෙන්දී අවශ්‍ය නැති නිසා මම ඒක query එකකින් හදන්නේ. ඒ නිසා මෙතන මේ ෆීල්ඩ් ටික මම තියාගන්නම්. ඊළඟට මම මේ වන data ටිකක් enter කරන්නම්. මොකද ඊළඟ වැඩ වලට data ඕන නිසා ඉක්මනට මම data ටිකක් enter කරනවා වීඩියෝ එක skip කරලා forward කරලා ඒක පොඩ්ඩක් බලන්න. අපි පළවෙනි ටේබල් එක උනේ බස් ස්ටොප් කියන එක. බස් ස්ටොප් එකේ මම මේක උදාහරණයට ගන්නම් 138 මහරගම පිටකොටුව බස් රූට් එක. එතෙන්දී මම බස් ස්ටොප් පහක් අරගන්නවා. බස් ස්ටොප් පහක් පළවෙනි එක මහරගම ඊට පස්සේ නුගේගොඩ ඊට පස්සේ කිරුළපන ඊළඟට ටවුන් හෝල් සහ පිටකොටුව කියලා ඒ බස් ස්ටොප් පහ තමයි මම මෙතෙන්දී අතුලත් කරන්නේ. හරි ඊළඟට මම පැසෙන්ජර් ඉන්ෆෝ එකට පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ව ඇතුළත් කරගන්න. හරි මම තුන් දෙනෙක්ගේ data enter කළා. ඊළඟට මම යන්න card info එකට. card info එකේ මම මේ විදිහේ card ID එකක් දෙන්නම්. ඊළඟට passenger NIC එක. passenger NIC එක අපි දැන් drop down box එකක් හදලා තියෙනවා. ඒතකොට දැන් මම කලින් enter කරපු data ටික මෙතනට අවිලා තියෙන්නේ. මම පළවෙනි කෙනාට හදන්නම්. මෙතන enter කරන්න බෑ කියලා කියනවා. අපි බලන්නම් කියලා ඩිසයින් එකේ passenger NIC එක passenger NIC එක number එකක් මම දීලා තියෙන්නේ. ඒක short text එකක් වෙන්න ඕනේ. හරි. ඔය විදිහට මම පළවෙනි කෙනාට හදන්නම්. issued date එක. එතකොට issued date එක කියන්නේ අද දවසනේ. අද දවස මට මෙතන type කරගෙන ඉන්න ඕනේ නැහැ ඔටෝමැටිකලි ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද ඒක ගන්න කියලා.
design view එකට ගිහිල්ලා මෙතන issued date එකේදී default value එක සමානයි මම now නෙමෙයි මෙතන තියෙන මට දිනේ විතරක් ඕන නිසා date කියලා දෙන්න. වරහන් දෙකකින් වහන්න. control S වලින් save කරලා data sheet එකේ ගිහින් බලන්න issued date එක මෙතනට අවිලා තියෙනවා. මම මේක ඕන delete කරනවා මොකද ඒක පළවෙනි අපයක් නිසා. හරි ඔන්න පළවෙනි ආය අතුලත් කරන්න. passenger NIC එක පළවෙනි එක issued date කොට වැදිලා තියෙන්නේ valid until. හරි මම issued date එක දුන්නා. ඊළඟට අපි හිතමු මේ valid until කියන එක කියන්නේ කාඩ් එක issue කරලා අවුරුදු 5කට පස්සේ මේක expire වෙන විදිහට අපිට හදන්න ඕනේ. එතකොට මේ issue කරපු දවසේ නම් අවුරුදු 5ක් ඉස්සරහට calculate කරන එකත් අපිට automatically වෙන විදිහට හදන්න පුළුවන්. ඒක කරන්න මෙහෙමයි design view එකට යන්න. design view එකේ valid until කියන එකට මෙතන default value එක දෙන්න මේ විදිහට සමානයි date add වල පේන ටයිප් කරන් යද්දි මේ විදිහට එනවා. එතකොට tab button එක බොඩ පස්සේ මේක ගන්නවා. මුලින්ම කියනවා interval කියලා කියන්නේ අපි කොච්චරක් يعني මොන මාසද දිනද අවුරුද්ද එකතු කරන්න ඕනේ කියන එක. ඒතර මට අවුරුදු 5ක් නේ එකතු කරන්න ඕනේ. ඒතකොට ඒක දෙන්න ඕනේ උඩුගම ඇතුලේ අවුරුද්ද කියන එකට y කියලා y අකුරු හතරක් දෙන්න අවුරුදු කියලා කියන එකට. ඊට පස්සේ කමා ඊළාට කියනවා highlight කරලා වෙනවා කළු පාටින් number. ඒ කියන්නේ අවුරුදු කීයක් එකතු වෙන්න ඕනද කියන එක. මට අවුරුදු 5ක් එකතු වෙන්න ඕනේ. ඊළාට කමා ආරම්භක දිනේ මොකක්ද කියන එක. ආරම්භක දිනේ මොකක්ද වෙන්න ඕනේ? අද දවසේ ඉඳන් තමයි يعني මේක එන්ටර් කරන දවසේ ඉඳන් තමයි අවුරුදු 5ක් ඉස්සරහට කැල්කියුලේට් වෙනවා. ඒතකොට අද දවස නිසා ඒකට දෙන්න date කියන ෆන්ක්ෂන් එක date කියන එක දීලා අර කලින් විදිහම මේ විදිහට වරහන් දෙකකින් වහලා ඊට පස්සේ මේ date add කියන ෆන්ක්ෂන් එක ඉවර කරන්න තව වරහණක් දෙන්න. හරි ඔන්න ඔය විදිහට දීලා control S වලින් save කරලා data sheet එකකින් බලන්න. දැක එතකොට අද 2024යි 19 2025යි 4යි 19 එක අවුරුදු 5ක් ඉස්සරහට මේක automatically calculate වෙලා තියෙනවා. හරි මේක මෙහෙම වුණේ මම කලින් මේක හදලා කියන්නේ කලින් රෙකෝඩ් එකට මේක ඇවිල්ලා නැහැ එන්නේ නැහැ. ඒක delete කරලා අලුතෙන් ආයෙ මම දාන්නා එක ටකාලා. කාඩ් බැලන්ස් එක අපි කියමු මෙයා කාඩ් එක හදද්දි රුපියල් 500ක් top up කරනවා කියලා. ඊළඟ තව කාඩ් එකක් මම ගන්නවා. ඒ දෙවෙනි කෙනාට නුවන් කාවෙන්ද එයාත් රුපියල් 800ක් ගන්නවා. ඊළඟ තුන්වෙනි කෙනා ඔයාලට පේනවා දැන් මේක මේ වැඩෙන් data එක එන්ටර් ගන්න ගොඩක් ලේසි. automatically මේ සීමිත data විතර ප්‍රමාණයක් තමයි අපිට manually enter කරන්න සිද්ධ වෙන්නේ. right මම ඊළඟ table එකක් ගන්නම්. එතන මම ප්‍රධාන primary table තුන data enter කරලා ඉවරයි. bus fare කියන table එක. bus fare. එතකොට මේකෙදි අපි journey ID කියන එක auto calculate වෙන දීලා තියෙන. ඒ කියන්නේ data enter කරන පිළිවෙලට 1 2 3 විදිහට මේක system එකෙන් automatically enter වෙනවා journey ID එක. ඊළඟට journey start එක start bus stop ID එක. start bus stop ID එක බලන්න. දැන් අපි කලින් enter කරපු bus stop එක ඇවිල්ලා තියෙනවා මේකට. එතකොට මම මේක උදාහරණයක් සරලව කියන්න ඕන නිසා මම කියන්නම් දැන් අපි ගත්ත බස් හෝල් ටික තමයි මහරගම නුගේගොඩ කිතුලබන ටවුන් හෝල් පිටකොටුව. ඒතර මම ගන්නම් එක බස් හෝල්ට එකකින් ඊළඟ බස් හෝල්ට එක යන රුපියල් 10ක් කැපෙනවා. ඒකින් නම් බස් හෝල් දෙකක් ඉස්සරහට රුපියල් 20ක් කැපෙනවා. මේ විදිහට මම කම්බිනේෂන් එකක් හදලා එන්ටර් කරන්නම් මේ විදිහට. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට රුපියල් 10යි. ඊළඟට ආයේ පළවෙනි එකේ ඉඳන් දෙවෙනි තුන්වෙනි එකට
රුපියල් 20යි. ඔන්න ඔය විදිහට පළවෙනි බස් වෝල්ට් එක කියන්නේ මහරගම ඉඳන් නුගේගොඩ, මහරගම ඉඳන් කිරුළපැන්න, මහරගම ඉඳන් ටවුන් හෝල්, මහරගම ඉඳන් පිටකොටුවට. ඔය විදිහට රුපියල් මෙන්න මේ ප්‍රමාණය කැපෙනවා කියලා මම එන්ටර් කළා. ඉතුරු ටිකටත් මම ටග් ගාලා මේ විදිහට එන්ටර් කරගෙන යන්නම්. එතකොට ඔන්න පළවෙනි බස් වෝල්ට් එක මහරගම ඉඳන් නුගේගොඩ, මහරගම ඉඳන් කිරුළපැන්න, මහරගම ඉඳන් ටවුන් හෝල්. ඇත්තට මට මෙතන පිටකොටුව ඇතුළත් කරන්න බැරි වෙලා. ඒකත් මට ගාලා හදාලා ඉන්න. එන්ටර් කරලා දෙන එක සේව් වෙලා නැහැ. පිටකොටුවත් ඇවිල්ලා තින්දේ. ඊළඟට මහරගම ඉඳන් පිටකොටුවට. මම ඉතුරු ටිකත් මේ විදිහට ඉක්මනට එන්ටර් කරගෙන යන්නම්. හරි. එතකොට ඔන්න පළවෙනි මේ කම්බිනේෂන් ඔක්කොම මම සලකලා තියෙන්නේ මෙතනදී. ඊළඟට ඊට අමතරව මෙතනදී අපි බලමු එරර් එකක් එන්න පුළුවන් 138.1 ඉඳන් 138 එකම බස් වෝල්ට් එකට ආවොත් 0 කියන අපේ ඩේටා එක දීලා නැහැ. ඒතනදී අපි ඒකත් මම එන්ටර් කරගෙන යන්නම්. ඒක ගොඩක් හොඳයි. ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳන් ඒකටම ගියොත් රුපියල් 0යි. දෙවෙනි එකේ ඉඳන් ඒකටම ගියත් ආයි කැපෙන්න ඕනේ 0යි. හරි. මෙහෙම කළේ මොකද මම ඉස්සරහට දැන් ඩීල් එකක් කියන්නේ query එකේදී මේක ඕනේ වෙන නිසා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ start එක. බස් ෆෙයාර් එකක් ගත්තා journey start journey end මේ තුන ගන්න. අපි යමු එහෙනම් journey start එකට. මේ විදිහට hash ලකුණු වලින් මේක වැහිලා තියෙනවනේ. ඒ කියන්නේ මේ data එක පෙන්නන්නේ මෙතන ඉඩමදි කියන එක ඇත්තටම. මේක ඉඩ හදාගන්න. ඔන්න මෙයා ජර්නි ස්ටාර්ට් එකේදී පළවෙනි බස් වෝල්ට් එකට ඇවිල්ලා කාඩ් එක ස්කෑන් කරනවා. කාඩ් එක ස්කෑන් කරපු ගමන් මෙයාට ට්‍රාන්සැක්ෂන් ID කියන්නේ නිකන් රිසිප්ට් එක කියන්නේ. ඒ ස්කෑන් කරපු සංසිද්ධියට අදාළව ID එකක් නිකුත් කරනවා ඒ සිස්ටම් එකෙන්. මම මේ ID එක ගන්න මේ විදිහේ ID එකක් කියලා. එතකොට මේ ස්කෑන් කරපු කාඩ් ID එක මේ මැෂින් එකෙන් මෙයා අරගන්නවා
මොකක්ද කියලා. ඒතර කාඩ් ID එකත් එක්ක යාගේ නමත් පෙන්නනවා. මේක තව වඩා වමට ගන්න ඕන නම් කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ගන්න විදිහ. ඩිසයින් රිවිව් එකට ගිහිල්ලා කාඩ් ID එකේ දැන් තියෙනවා කොලම් විඩ්ත් කියන එක. කොලම් විඩ්ත් එක අඟල් වලින් දෙන්න ඕනේ අපි. ඩිෆෝල්ට් එකේ අඟල් 1. අඟල් මම භාගෙ දුන්න බලන්න කොහොමද කියලා. රයිට්. ඔන්න පැහැදිලිව පේනවා. මම කියන්නම් මේ මලිත් පෙරේරා කියන කෙනා පටන් ගන්නවා පළවෙනි එයාගේ පළවෙනි ජර්නි එක. ඒතකොට එයා ස්කෑන් කරනවා කාඩ් එක. ඒ කාඩ් අංකය ඔන්න අරගන්නවා. මෙයා බස් ස්ටොප් ID එක. බස් ස්ටොප් ID එකට අපිට හදලා නැහැ drop down box එක. right බස් ස්ටොප් ID එක තියෙනවා නම පෙන්නන්නේ නැහැ. අරක දෙක කරන්න බැරි වුණා මට. මෙතන කොලම් කවුන්ට් එක 2 කියලා දෙන්න. right බස් ස්ටොප් ID එක අපි හිතමු මෙයා මහරගමින් තමයි මුලින්ම මේක ස්කෑන් කරන්නේ. එතකොට මේ ස්කෑන් කරපු මොහොතේදී මේ වෙලාව ඔන්න වැදිලා දිනවා ඔටෝමැටිකලි. ඊට පස්සේ මම ගන්නම් තව කෙනෙක් ඉන්නවා. එයාගේ ට්‍රාන්සැක්ෂන් ID එක මෙහෙම එකක් නම් අපි ගමු නුවන් කාවිද කියන කෙනා. නුවන් කාවිද කියන කෙනා එයාගේ ජර්නි එක පටන් ගන්නවා කිරුළපණි. එතකොට එයාට දාලා ටයිම් එක මේක. ඊළඟ තව කෙනෙක්ව ගන්නම්. තරුණු අකලංක එයා ජර්නි එක පටන් ගන්නවා නුගේ කොඩි. හරි ඔය විදිහට උන ජර්නි 3ක් මම ගත්තා. ඊළඟට ජර්නි එන්ඩ්. ජර්නි එන්ඩ් එකේ ඔය විදිහ එකක් තියෙන්නේ. මෙතන බස් ස්ටොප් එකට අවිලා නැහැ. ඊළඟට ට්‍රාන්සැක්ෂන් ID කියන එක දැන් අපි ජර්නි එක මෙයා පටන් අරගෙන ඉවරයිනේ මෙතෙන්දී ස්ටාර්ට් එකේදී. මේ ට්‍රාන්සැක්ෂන් ID එකමම තමයි කියන්නේ මෙයා තමයි දැන් මේ 511 කියන කෙනා මලිත් පෙරේරා කියන කෙනා තමයි මෙතන මහරගමින් පටන් අරගෙන එයායි ගමන යන්නේ. ඒතකොට මෙයා ඊළඟ බස් වලට බැසට පස්සේ එයා කාඩ් එක ස්කෑන් කරාම මේ එයාට සම්බන්ධ එක ගමනක් මේ කතා කරන්නේ. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් ID එකම තමයි මෙයාගේ එන්ඩ් එකේදී වදින්න ඕනේ. ඒ නිසා මෙතන ට්‍රාන්සැක්ෂන් ID එකත් මට ලුක්අප් එකකින් හදන්න වෙනවා. එහා පැත්තේ ට්‍රාන්සැක්ෂන් ID එක ට්‍රාන්සැක්ෂන් ID එක ගන්න ඕනේ ජර්නි ස්ටාර්ට් කියන ටේබල් එකෙන්. එතකොට ඔන්න ට්‍රාන්සැක්ෂන් ID 3 තියෙනවා මෙතනදී. මම ගන්නවා පළවෙනි ට්‍රාන්සැක්ෂන් ID එක මලිත් පෙරේරා කියන කෙනා. යා කලින් එකේදී මහරගමින් තමයි එයා ජර්නි එක පටන් ගත්තේ. මහරගමින් ඉඳන් අපි ගියමු යා නුගේගොඩට ගියා කියලා. ඒතකොට යා නුගේගොඩේ තමයි ස්කෑන් එක කරන් කාඩ් එක නුගේගොඩින් බහැලා. ඒතකොට මෙන්න මේ ඩේටා එන්ට් එක වදිනවා. ඊළඟට දෙවෙනි ට්‍රාන්සැක්ෂන් ID එකෙන් අපි බලමු නුවන් කාවින්ද කියන කෙනා. එයා කිරුළපණින් පටන් ගත්තේ අපි ගියමු එයා ඉතින් පිටකොටුවට යනවා කියලා. ඊළඟට අන්තිම කෙනා මෙයාවත් මම ගන්නම් පිටකොටුවට එනවා කියලා. ඒතර ඔන්න පටන් ගත්ත තුන් දෙනා ඒගොල්ලන්ගේ ජර්නි එක අවසන් කළා. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්න ඕනේ. මෙතෙන්දී අපි ජර්නි ස්ටාර්ට් එකේත් ගත්තේ බස් ස්ටොප් ID කියලා.
එන්ඩ එකට ගත්තත් බස්ටොප් අයිඩ කියලා. එතකොට මෙතන පොඩි එකම වචන නිසා පැටලෙන ප්‍රභාවයක් තියෙනවා. ඒ නිසා මම මේක මේ විදිහට හදන්නම්. ජර්නි ස්ටාර්ට් එකේ බස්ටොප් අයිඩ එක මම ගන්නම්. ඊට ක්ලෝස් කරලා ඉන්න ඕනේ. මේ බස්ටොප් ID ජර්නි ස්ටාර්ට් ටේබල් එකේ බස්ටොප් ID එක මම ගන්නම් ස්ටාර්ට් බස්ටොප් ID කියලා. ඊළඟ ජර්නි එන්ඩ් එකේ බස්ටොප් ID එක මම ගන්නම් එන්ඩ් බස්ටොප් ID කියලා. හරි. ඔන්න එන අපි මෙතනදී අර ප්‍රැක්ටිකලි වෙන වැඩ ටික හදලා ඉවරයි. ඊළඟට තියෙන මේ ඔටෝමැටිකලි වෙන වැඩේ හදන්න. එතකොට දැන් මෙයා ස්ටාර්ට් එකේදී කාඩ් එක ස්කෑන් කළා, එන්ඩ් එකේදී කාඩ් එක ස්කෑන් කළා, මෙයාගේ ගමන ඉවර කළා. ඊට පස්සේ ඔන්න මෙයාගේ print එකක් receipt එකක් print වෙලා එන්න ඕනේ. මෙන්න මේ විදිහේ payment information ඇතුළත් වෙන විදිහට. so මේ payment information එක දිහා බැලුවොත් පේනවා transaction ID කියන එක අරගත්තේ journey start එකට අපි ඇතුළත් කරපු transaction ID එක. card ID එක කියන්නේ මෙතන card ID එක. journey start එකයි start කළේ කොහෙන්ද කියන එකයි ඉවර වෙච්ච කොහෙද කියන එකයි මෙතනින් ගත්තේ. end වෙච්ච එකට අදාළ ටික තමයි මෙතන තියෙන්නේ. ඊටකොට ඒ දෙකට අදාළව journey charge එක calculate කරලා මෙතන පෙන්නන්න ඕනේ. එතකොට මෙන්න මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන්නේ query කියන option එක. query option එක හදාගන්න එතන create වලට යන්න. query wizard එකේ simple query wizard එක තමයි අපි හදාගෙන යන්නේ. එතකොට මෙන්න මේ විදිහට dialog box එකක් එන්නේ. මෙතෙන්දී අහන්නේ අපි query එක හදාගන්න මොන table අපි පාවිච්චි කරන්න කියලා. එතකොට මෙතෙන්දී අපි journey start කියන එකයි journey end එකයි පාවිච්චි කරලා තමයි මෙන්න මේ වැඩේ හදා කරගන්න ඕනේ. ඒ නිසා journey start table එකයි journey end table එක තමයි මෙතෙන්දී add කරගන්නේ. මම ගන්න journey start එක මුලින්ම. journey start එකේ තියෙන මේ ඔක්කොම විස්තර ටික අපිට ඕනේ. transaction ID මේ ඔක්කොම විස්තර ටික. ඒ නිසා මේ බටන් එක ඔබලා ඔක්කොම ටික දකුණු පැත්තට තල්ලු කරගන්න. ඊළඟ journey end එකට ගියොත් journey end එකේ ඔයාලට පේනවා මේ transaction ID කියන එක වයි මෙතන තියෙන්නේ. එකම card ID එක. ඒ නිසා මේ පළවෙනි දෙක ඕනේ නැහැ. මට ඕනේ මෙන්න මේකයි ඉවර වෙච්ච වෙලාව තැනයි වෙලාවයි. එතකොට ඔන්න මෙන්න මේ ටික තමයි අපිට ආ receipt එක print කරන්න ඕන වෙන විස්තර ටික. ඊට පස්සේ මම next කරන්නම්. මේගොල්ලෝ කියනවා මේ අපි පාවිච්චි කරපු ටේබල් දෙක එකිනෙකට සම්බන්ධ වෙලා නැහැලු. මේක කැන්සල් කරලා රිලේෂන්ෂිප් එක හදලා ඉන්න කියලා කියනවා. හරි. ඔන්න අපි රිලේෂන්ෂිප් වලට අරගෙන ආවා. රිලේෂන්ෂිප් එක හදන්නම් එහෙනම් මම මේ විදිහට journey start එකේ සහ journey end එකම add කරගන්නවා. එතකොට මෙතන තියෙන රිලේෂන්ෂිප් එක මොකද්ද? මේ තියෙන transaction ID එකයි මේ තියෙන transaction ID එකයි සමානයි. එතකොට මේක මේ විදිහට ක්ලික් කරගෙන මෙතනට ඇවිල්ලා අතාරින්න. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනවා. journey start එකේ transaction ID එක journey end එකේ transaction ID එක. එතකොට මේ දෙක අතර තමයි relationship එක හදන්න ඕනේ. මෙතන මම enforce referential integrity එක දෙනවා. ඒ කියන්නේ එක පැත්තක එකක් delete කරොත් අනිත් එකත් delete වෙන්න විදිහට. එතකොට cascade update මේ දෙක මම ක්ලික් කරලාම create කරන්න. ඔන්න එතකොට one to one relationship එකක් හැදුනා මේ විදිහට. මේක 1 to 1 උනේ මොකද journey start එකට වදින එකයි journey end එකට වදින එකයි. ඒ කියන්නේ මේ 1 to many වෙන්නේ නැහැ. මොකද එක ගමනාන්තයක් සහ එක ගමන ආරම්භයක් සහ ගමනාන්තයක් තමයි තියෙන්නේ. හරි. එතකොට මම මේක save කරලා close කරන්න. අපිට සිද්ධ වෙනවා ආපහු ආයි query එක හදාගන්න. මම ඉක්මනට කරගෙන යන්නම්. journey start එකේ තියෙන ඔක්කොම ටික ඕනේ වුණා අපිට. journey end එකේ තියෙන bus stop එකයි වෙලාවයි තමයි ඕනේ. හරි. මෙතනදී අපිට summary එකක් නෙමෙයි ඕනේ. අපි add කරපු හැම එකක්ම ඕන නිසා ඔතන ওই විදිහටම තියන්න. මේකේ නම මම මේ විදිහට වෙනස් කරන්න.
trip detail කියලා දීලා ඉතින් finish කරන්න. ඔන්න query එකක් open වුණා trip details කියලා. ඒතර ඔයාලට පේනවා ඔන්න transaction ID එක පළවෙනි එක, card ID එක තියෙනවා, bus stop ID එක පළවෙනි start එක ගත්ත තැන, start එක ගත්ත වෙලාව, end එක ගත්ත තැන, end එක ගත්ත වෙලාව. ඒතර දැන් ඔන්න අපිට මේක මදි වෙලා තියෙන්නේ මොකද්ද? මේ start එකට end එකට අදාළ fare එක. අන්න ඒක ගන්න විදිය තමයි දැන් වෙන්නන්නේ. මෙතෙන්දී අපිට මේ තමයි query එක. මම ගාලා කලින් කිව්වා table වල වගේ query වලක් තියෙනවා views කීපයක්. අපි home එකට ගිහිල්ලා මේකේ design view එකට යනවා. එතකොට ඔන්න ඔය විදිහේ අපේ query එක පෙන්නනවා. මේකෙන් අපේ query එකේ තියෙන field ටික. එතකොට මේ field වලට අමතරව අපිට field එක add කරගන්න ඕනේ. රුපියල් කීයක් කැපුණාද කියලා. මම එන්නේ field එක මෙන්න මෙතන add කරගන්න මේ ඔය විදිහට. එතකොට මෙතෙන්දි මේ පහළට ගත්තොත් මෙතන පෙන්වන්නේ අපි දැන් ඇඩ් කරලා තියෙන ටික. මේවා නෙමෙයි මට ඕනේ අලුතෙන්ම ෆීල්ඩ් එකක් හදන්න මෙතනට. ඒ නිසා මම මේක මේ විදිහටම මෙතන ටයිප් කරලා ගන්නත් පුළුවන්. ඊට වඩා හොඳයි මම කෝඩ් කරලා මේක හදනවා. එතකොට මෙතන ක්ලික් කරලා ඔයගොල්ලෝ යන්න වෙන දින builder කියන ඔප්ෂන් එකට. එතකොට අපි අරන් ඉනවා මෙන්න මේ විදිහට macro builder එකට. මෙතෙන්දි මුලින්ම අපි දෙන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ නම. මම මේ ෆීල්ඩ් එකේ නම දෙන්න journey charge කියලා. ඔය විදිහට ෆීල්ඩ් එකේ නම දීලා ස්පේස් එකක් තියලා colon එකක් දෙන්න. එතකොට මේක අඳුර ගන්නවා මේ තමයි journey name එක කියන එක. sorry field name එක කියන එක. ඊට පස්සේ දැන් මෙන්න මෙතනට gain ඕන value එක අපි ගන්නේ dlookup කියන function එකෙන්. dlookup. එතකොට type කරන්න dlookup කියලා ඔය විදිහට pop up වෙනවා. මේතකොට tab button එක ගිහුවාට පස්සේ මේක ගන්නවා. එතකොට dlookup වල තියෙනවා අනිවාර්ය field දෙකකුයි optional field එකකුයි. අනිවාර්ය field එක කියන්නේ මෙන්න පළවෙනි දෙක, optional කියලා මේක. එතකොට expression කියලා කියන්නේ මෙතනදී අපිට dlookup කියලා කියන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ Excel වල VLOOKUP කියන දන්නවා. ඒවා ඊට සමාන්තර ගණන් ගත්තාම මෙතනදී dlookup කියලා කියන්නේ. expression කියලා කියන්නේ දැන් මට ඕනේ මෙතනදී ඇත්තටම start bus stop ID එකයි end bus stop ID එකයි දුන්නාට පස්සේ ඒ combination එකට අදාළ fare එක හොයලා ගන්න. එතකොට ඒ combination එකට අදාළ fare එක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ මෙන්න මේ bus fare කියන table එකේ. bus fare කියන table එක අපි කීපයක් enter කළා මතක ඇති. එතකොට ඒ bus fare කියන table එකේ මම මේක දැනට close කරලා එතනට යන්න. bus fare කියන table එකේ දැන් combination ගොඩාක් තියෙනවා. මේ combination වලින් අපිට කරන්න ඕනේ අරයා bus stop start bus stop ID එක දීලා ඊළඟ හෝල්ඩ් එකෙන් බැලලා end bus stop ID එක දුන්නාට පස්සේ ඒක පළවෙනි එක බැලුවා, දෙවෙනි එක බැලුවා, start එක බැලුවා, end එක බැලුවා, ඒ ඉස්සරහා තියෙන fare එක තමයි ගෙනියන්න ඕනේ. එතකොට මෙන්න මේ fare කියන value එක තමයි අපිට කොහොම හරි අන්තිමට අතන query එකට ගේන්න ඕනේ. ඒ නිසා මේක අයින් වෙලා මේ එක්ස්ප්‍රෙෂන් කියන එකෙන් කියන්නේ අර මම කලින් කිව්වා වගේ මෙතනට කොතන මොන වැලියු එකද මෙතනට ගේන්න ඕනේ කියන එක. එතකොට අපිට මෙතනට ගේන්න ඕනේ අතන බස් ෆෙයා කියන එකේ බස් ෆෙයා කියන එකේ ෆෙයා කියන ෆීල්ඩ් එක තමයි අතනට ගෙනියන්න ඕනේ. ඒ නිසා අතන පළවෙනි එකේ අපි ලියන්න ඕනේ එක්ස්ප්‍රෙෂන් කියන එක ෆෙයා කියන එක. එතකොට ඒක අපි දෙන්න ඕනේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ ඉන්වර්ටඩ් කමා වහන්න. වාලා කමාවක් දෙන්න. එතකොට එක්ස්ප්‍රෙෂන් කියන එක ඔන්න මාරුනා ඩොමේන් කියන එකට. ඩොමේන් කියලා කියන්නේ මේ ෆෙයා කියන ෆීල්ඩ් එක මොන ටේබල් එකේද එහෙම නැත්නම් query එකේද තියෙන්නේ කියලා. එතකොට ෆෙයා කියන එක තියෙන්නේ මොකේද? බස් ෆෙයා කියන ටේබල් එකේ. එතකොට ඒක තමයි දෙවෙනියට එන්ටර් කරන්න ඕනේ. බස් ෆෙයා
මේ එන්ටර් කරලා හරියට මේ තියෙන නම ඒ විදිහම ස්පෙල් කරලා ටයිප් කරන්න. ඊළඟ තමයි වැදගත්ම පාර්ට් එක ක්‍රයිටීරියා එක. ක්‍රයිටීරියා එක වෙන්න ඕනේ මොකද්ද මෙතනදී? අපි මෙතනදී එන්ටර් කරන start bus stop id එක අතන බස් ෆෙයා එකේ දෙන start bus stop id එකට සමාන වෙන්න ඕනේ. ඒ පළවෙනි නීතිය. දෙවෙනි එක මෙතන එන්ටර් කරන end bus stop id එක අරගෙන තියෙන end bus stop id එකට සමාන වෙන්න ඕනේ. එන්නේ අවශ්‍යතා දෙකම තෘප්ත වුණාට පස්සේ ඒ දෙක ඉස්සරහා දෙන ෆෙයා එක කියන වැලියු එක තමයි මෙතනට රිටර්න් කරන්න ඕනේ. එතකොට එන්නේ ක්‍රයිටීරියා එක දෙන්නේ මේ විදිහට. පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? මේ බස් ෆෙයා කියන එකේ තියෙන බස් ෆෙයා කියන එකේ තියෙන start bus stop id කියන ෆීල්ඩ් එක සමාන වෙන්න ඕනේ මෙතන තියෙන start bus stop id කියන ෆීල්ඩ් එකේ අපි එන්ටර් කරන එකට. right? ඒක එන්ටර් කරන්න මෙන්න මේ විදිහට. පළවෙනි ක්‍රයිටීරියා එක උඩුකම ඇතුලේ දෙන්නම් start bus stop id සමානයි උඩුකමා 1. මේ කිව්වේ start bus stop id මේකේ අදහස් කළේ මේ bus fare කියන ටේබල් එකේ තියෙන start bus stop id කියන ෆීල්ඩ් එක. ඔයි මුලින්ම එන්ටර් කළේ fare කියන එක තියෙන්නේ මේකේ bus fare කියන එකත් අදාළ වෙන්නේ මේකට. ඒ නිසා start bus stop id කියන එකත් පළවෙනි එන්ටර් කරන එක අදාළ වෙන්නේ මෙතනට. මේ start bus stop id එක සමාන වෙනවා මේ ටයිප් කරන්න ඕනේ මේ විදිහට ampersand එක දිහා මේ කොටු අරහණක් ඕපන් කරන්න. කොටු අරහණක් ඕපන් කරලා ඔයගොල්ලෝ මෙහෙම ටයිප් කරගෙන යද්දි මෙතන යටින් සජෙස්ට් වෙනවා S එක දැම්මට පස්සේ ඒක start bus stop id කියන එක තමයි මට ඕනේ අතරම. මෙතන සිලෙක්ට් කරලා දෙන්නේ ටැබ් බටන් එක ඔබයි. ඒතර ඔන්න මේකෙන් කිව්වේ මොකද්ද? මේ බස් ෆෙයා එකේ තියෙන start bus stop id කියන ෆීල්ඩ් එක සමාන වෙන අවස්ථාව මෙතන අපි එන්ටර් කරන start bus stop id එක. මේ කොටු ආරාණ ඇතුළේ ලියන්නේ අපි query එකේ තියෙන ෆීල්ඩ් එක. එතකොට ඊළඟ දෙවෙනි ෆීල්ඩ් එක දෙවෙනි ක්‍රයිටීරියා එක වෙන්න ඕනේ අර බස් ෆෙයා කියන එකේ තියෙන end bus stop id එක end bus stop id එකේ තියෙන එක මෙතන අපි එන්ටර් කරන end bus stop id කියන එකට සමාන වෙන අවස්ථාව. ඒක ගන්නෙ අර විදිහම තමයි. පළවෙනි ක්‍රයිටීරියා එක දුන්නා. දෙවෙනි ක්‍රයිටීරියා එක මේ විදිහට එන්ටර් කරන්න. ඒකම තමයි. අතන ෆීල්ඩ් බස් ෆෙයා කියන එකේ තියෙන end bus stop id එක සමානයි උඩුකමා වහන්න ampersand කොටු අරහන් අපේ query එකේ තියෙන ෆීල්ඩ් එක මොකද්ද? end bus stop id ටයිප් කරන් යද්දී ඒක සජෙස්ට් වෙනවා. ටැබ් එක බඩු පස්සේ ඔප්ෂන් එක අරගන්නවා. ඒ වුණාට දැන් ඔන්න පළවෙනි ක්‍රයිටීරියා එක දුන්නා, දෙවෙනි ක්‍රයිටීරියා එක දුන්නා. මෙතෙන්දී පළවෙනි ක්‍රයිටීරියා එකත් තෘප්ත වෙන්න ඕනේ, දෙවෙනි ක්‍රයිටීරියා එකත් තෘප්ත වෙන්න ඕනේ. මේ දෙකම උනාට පස්සේ තමයි මේ වැලියු එක මේ ඔපරේෂන් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ දෙක අපි ජොයින් කරන්න ඕනේ. කියන්නේ මෙතන මේ දෙකම වෙන්න ඕනේ සහ o සහ and o කියන දෙකම තමයි කියන්නේ බේසික් ලොජික් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රයිටීරියා දෙක සම්බන්ධ කරන්නේ මෙහෙමයි. and% දීලා මේ කොටු අරහන ඇතුලේ end bus stop id කියන එක ගාවින් and කියලා ටයිප් කරන්න ඔය විදිහට. ටයිප් කරලා එතකොට මේ and කියන එකයි end bus stop id කියන එකයි වෙනස් කියන්නේ වෙන කරලා අඳුර ගන්න ඕන නිසා and කියලා ටයිප් කරලා මෙතන කොටු අරහනක් දෙන්න. මෙතනට කොටු අරහනක් දෙන්න. මේකෙන් අපි කලේ මොකද්ද මේ end bus stop id කියන ෆීල්ඩ් එක දිහා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් විදිහට හැදුවා. හදලා ඔන්න අපි ෆන්ක්ෂන් එක ඔක්කොම දීලා ඉවරයි. මෙතන සාමාන්‍ය වරහනකින් මේක වහන්න. ඔන්න ඔයගොල්ලෝ මෙතනට දාලා කෝඩ් එක ඩීලුකප් වලට අපි මේක ඕකේ කරලා රන් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. right ඔන්න වැඩේ හරි. ඔන්න බලන්න 138 බිඳුවයි ඒ කියන්නේ මහරගම. මහරගම ඉඳන් නුගේගොඩට මම දැම්මේ රුපියල් 10යි කියලා. ඊළඟට කිරුළපන ඉඳන් මේ පිටකොටුවට රුපියල් 20ක්. ඉතින් නුගේගොඩ ඉඳන් පිටකොටුවට රුපියල් 30ක්. ඔන්න කැපෙන ගාන මේක දුන්නාට පස්සේ මේක එනවා. ඕන්න මම පෙන්නන්නම්
බස් ෆෙයා එක අරගෙන හිතන්න මේ විදිහට මම අප්ඩේට් කළා කියලා. හිතන්න මම මහරගම ඉඳන් නුගේගොඩට දානවා රුපියල් 15ක් කියලා. මහරගම ඉඳන් නුගේගොඩ පළවෙනි එන්ටර් එක මම මේක 15 කරනවා. මෙතනට ගිහින් බලමු රුපියල් 15 වෙලා. දැක්කද? අතන ආයි වෙනස් කරන ඕන එකක් මෙතනදී ඔටෝමැටිකලි කර්ලි එකේදී වෙනස් කරගන්නවා. ඊට අමතරව මේක කරන්සි එක කියන්නේ රුපීස් විදිහට පෙන්වන්න ඕන නම් අපිට පුළුවන් තව දුරටත් මේක වෙනස් කරන්න. ජර්නි charge එකේ query build එකට යන්න. මෙන්න මේ dlookup කියන තැන පටන් ගන්න තැන type කරන්න CCUR කියලා. type කරන් යද්දි ඔන්න ඔය විදිහට suggest වෙනවා. tab එක ගන්න. එතකොට ඔන්න මෙතන වරහණක් වැදුනා. ඒ වරහණ මෙතන ඉවර වෙන්න ඕනේ මෙන්න මෙතනින්. හරි. ඕකේ කරලා run කරන්න. ඔන්න රුපීස් කියලා කියන්නේ කරන්සි එකක් විදිහට මේක අඳුරගෙන තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි dlookup function එක පාවිච්චි කරලා වෙන තැනක තියෙන data type දෙකක් මෙතනට එකතු කරලා ගේන්නේ. හරි ඊළඟටම එක ෆෝම් එකක් මේකට අදාළව හදලා පෙන්නන්න. මේ අනිත් table වලට ෆෝම්ස් හදන්න ඕනේ. දැන් අපි කියවනේ මේක receipt එකක් print වෙන්න ඕනේ කියලා. ඒ receipt එකට අදාළව ෆෝම් එකක් මම හදලා පෙන්නන්න ටැග් ගාලා. මේ කියන්නේ මේ query එක යොදාගෙන ඒකට අපි create ගිහිල්ලා ෆෝම් wizard එකක් අරගන්න. මේක save කරන්න ඕනේ. yes. හරි. trip details කියන ඔන්න query එක මෙතනින් අරගෙන තිනවා. ඒ trip details කියන query එකේ මොන field ද ඕනේ කියලා මේ විතර select කරලා ගන්න ඕනේ. මට ඔක්කොම ටික ඕනේ. සාමාන්‍ය column type එක තමයි පාවිච්චි කරන්නේ. මම මෙතන ගන්නම් payment journey information කියලා. trip කියලා ගන්න. හරි. ඔන්න එතකොට ඔන්න ඔය විදිහට මේ trip detail එකේ තියෙන field ටික එකතු වෙලා form එකක් හැදෙනවා. මේ form ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මේ form එක තමයි පාවිච්චි කරන්නේ මේ table එකකට හොරි query එකකට data enter කරන්න තමයි මෙතන අපි form එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේන form එක ටිකක් කැතයි ඇත්තටම. අපි මේක වෙනස් කරන්න පාවිච්චි කරන්න යන්න ඕනේ. මේකේ design view එකක් තියෙනවා. ඔය design view එක ගියාම පේනවා මේ design view එකෙන් තමයි අපි මේවා edit කරන්න වෙනස් කරන්නේ. මම මේක පොඩ්ඩක් මේක දිහා හදා ගන්නවා. ඊළඟට මෙතනදී අපිට මේ data ටික enter කළාට පස්සේ data ටික ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන button කියන option එක. මේ button එක click කරලා ඒ button එකට අදාළ command අපිට මෙතනින් දෙන්න පුළුවන්. අපිට ඕනේ අතන මේ button එක click කළාට පස්සේ මේ detail ටික මේකට enter වෙනවා. ඒ වගේ වැඩක් නේ. ඒ නිසා එතන මම record operation වල add new record කියන එක මෙතනට ගන්නවා. මේ කියන්නේ detail විස්තරයක් කලින් වීඩියෝ වල කරනවා. අපි ෆෝම් view එකට යන්න පුළුවන් මේක කොහොමද පේන්නේ කියලා බලන්න. මේ add record කියන බටන් එක ගොඩ පස්සේ මේ detail එක enter වෙන විදිහට තමයි මෙතන අපි හදලා තියෙන්නේ. ඊළඟට journey started at මේ time එක පේන්නේ නැහැ. ඒක කියන අතන ඉඩමදි. ඔන්න ඔය විදිහට ෆෝම් එකක් පේනවා අන්තිම වශයෙන්. එතකොට හරි. ඔන්න බලන්න එතකොට මේ ජර්නි charge එක බින්දුව වෙලා තියෙන්නේ මොකද? මේ එකම බස් වෝල්ට් එක තමයි මෙතන දීලා තියෙන්නේ.
මම ගන්නම් මහරගම ඉඳන් පෙටාවලට යන රුපියල් 40යි. මහරගම ඉඳන් කිරුළපනට යනවා රුපියල් 20යි. දැක්කද අපි මේක වෙනස් කරන වාරයක් පාසා අදාළ ජර්නි චාර්ජ් එක අර ක්වරි එකෙන් ගෙනල්ලා මෙතන පේනවා. එතකොට ඔන්න ඔය විදිහේ ෆෝම් එකක් හදාගන්න පුළුවන්. මේ ෆෝම් එකේ තියෙන ඩීටේල් ඊට පස්සේ අපිට print කරලා receipt එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන message box එකක් හදලා මේ ඩීටේල් ටික message box එකකට දාලා ඒක print කරන්න. ඒකට වෙනවා ඒක පැහැදිලිව Visual Basic වලින් කෝඩ් කරන්න ඕනේ. මෙතන Visual Basic පාවිච්චි කළේ නෑ. ඊළඟ තව දෙයක් කියන්න ඕනේ අපි මෙතන පෙන්නන්න ඕනේ remaining card balance එක. ඒ කියන්නේ මෙයාගේ card balance එකේ මේ රුපියල් 15 අඩු වුණාට පස්සේ කීයක් ඉතුරුද කියන එක. ඒක කරන්නත් පුළුවන් අපිට dlookup function එක භාවිතා කරලා. මෙතනදී මම යන්න මේ trip information එක දාලා trip detail කියන query එකට කලින් විදිහටම තමයි design view එකට ගිහලා අලුත් field එකක් මෙතන මම add කරන්නම්. query build එකට ගියා. මේ field එකේ නම මම ගන්නවා remaining card balance කියලා. එතකොට මේ remaining card balance එක කොහොමද හැදෙන්න ඕනේ? දැන් මේ start එක end එක දුන්නාට පස්සේ මෙතන journey එක මෙයා පෙන්නනවා. මේ journey ඊළඟට card info කියන table එකේ තියෙනවා දැනට මෙයා top up කරද්දී card එක හදද්දී කීයක් දැම්මද කියලා අපි දාලා තියෙනවා. එතකොට ඒ තියෙන value එකෙන් මේ පෙන්නන value එක අඩු කරලා ඒන උත්තරේ තමයි මෙතන remaining balance එකේ පෙන්නන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ මුලින්ම? මෙයා dlookup වලින් හොයාගන්න ඕනේ මෙතන දැන් card ID එක අපි දෙනවනේ මේ card ID එකට අදාළව card info table එකේ රුපියල් කීයක් දැනට තියෙනවද කියලා. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ එන්නේ value ඒ රුපියල් කීයක් තියෙනවද කියන එක හොයාගෙන මෙතනට ගේනවා. ඊට පස්සේ ඒ ගෙනාපු value එක මෙතන අපි calculate මෙතනදි පෙන්නන journey charge එකෙන් අඩු කරලා ඉතුරු ගාන මෙතන පෙන්නන්න ඕනේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ dlookup වලින් මෙයා හොයන්න ඕනේ මෙතන card ID එක අපි දුන්නාට පස්සේ මේ card ID එකට අදාළ card info table එකේ තියෙන card balance එක කීයද කියලා. එහෙනම් dlookup function එක මේ විදිහට දෙන්න. expression කියන්නේ මෙතන return කරන්න ඕනේ value එක. return කරන value එක බලමු අපි කොහොමද මේක දීලා තියෙන්නේ කියලා card info එකේ. card info එකේ card balance කියලා තමයි card මේ balance එක මේ දීලා තියෙන්නේ. එතකොට return කරන්න ඕනේ value එක තියෙන field එකේ නම card balance. ඊළඟට domain එක කියන්නේ මේ card balance කියන field එක තියෙන table එක. මෙතන මේ table එක card info. ඊළඟ criteria එක. criteria එක මොකද්ද? card info කියන table එකේ තියෙන card ID එක මම එහෙම දෙන්න උඩ ඇතුලේ card ID මේ කියන්නේ card info කියන table එකේ තියෙන card ID එක සමාන වෙන්න ඕනේ ampersand කොටු අරහන් අපි මෙතන enter කරන card ID එක. ඒක අපි type කරද්දී ඔන්න ඔය විදිහට සජෙස් වෙනවා. tab එක බඩ පස්සේ ඒක ගන්නවා. අරගෙන ඔන්න expression එක වහනවා. අපි බලමු මෙතනට okay කරලා මේක run කරලා එතෙන්දි කියනවා card ID කියලා field දෙකක් අඳුරගෙන තියනවලු. ඒ නිසා මෙතන run function එක run වෙන්න බෑ. ඒ කියන්නේ මෙතෙන්දී journey start එකේ journey end එකේ දෙකේම තියෙනවනේ card ID කියලා. අන්න ඒ දෙක මෙයා පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ මොකක්ද කියලා හරියටම ගන්න බෑ කියලා කියනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ එකක card ID එක වෙනස් කරන්න. ඒ නිසා මම දැන් journey start එකකින් අපි මේ card ID එක ගත්තේ journey end එකෙන් ගත්තේ මේ අන්තිම දෙක විතරයි. ඒ නිසා මම මේ journey end එකේ card ID එක විතර මෙතෙන්දී rename කරන්න. rename කරන්න කලින් මේක close කරලා ඉන්න ඕනේ. journey end එකේ card ID එක මම design view එකට ගිහලා card ID 2 කියලා වෙනස් කරන්න. හරි. ඊට අමතරව මට හිතෙනවා මම relationship එක හදලත් නෑ කියලා. remaining card balance එක දීලා දෙනවා. අපි run කරලා බලමු මේක පෙන්නයිද කියලා. හරි පෙන්නනවා.
රිමේනින් කාඩ් බැලන්ස් එක බලන්න කාඩ් ID එකත් එක්ක කාඩ් ID එක 5 111 500යි 800යි 1000 අයි බලමු කාඩ් ඉන්ෆෝ එකට ගිහලා 500යි 800යි 1000 තියෙන්නේ හරි ඒක පැහැදිලිව පේනවා ඊළඟට ඇත්තටම මම හිතුවේ නෑ මේක පෙන්නයි කියලා ඊළඟට පෙන්නනවා ඒක වෙලා තියෙන්නේ කොහොමද මේ මෙතන තියෙන කාඩ් ID එකම ඒ විදිහට මම ටයිප් කරලා තියෙනවානේ මෙතන කාඩ් ID කියලා. එතකොට මේක සිස්ටම් එකකින් ඔටෝමැටිකලි අඳුරගෙන තියෙනවා මේ තියෙන එකම කාඩ් ID එක කියලා. එතන රිලේෂන්ෂිප් එක හදාගෙන තියෙන්නේ. ඒකට අපි බලමු ගිහලා database tool වල රිලේෂන්ෂිප් වල දැන් මෙතන පෙන්නන්නේ නෑ මම මැනුවලි රිලේෂන්ෂිප් එක හැදුවේ නෑ. ඒනවා සිස්ටම් එකේ අඳුරගෙන තියෙනවා රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. එතකොට එතන කාඩ් ID එක trip detail එකේ තියෙන කාඩ් ID එක කාඩ් info එකේ තියෙන කාඩ් ID එකට ඔටෝමැටිකලි රිලේෂන්ෂිප් එක හදාගෙන තියෙනවා. එකම නමින් මම මේක හදලා තියෙන නිසා ඒක ඔටෝමැටිකලි අඳුර ගන්නවා. හැබැයි දැන් මට වෙන්න ඕන වැඩි මේක පේන එක නෙමෙයි මේ remaining card balance එකෙන් journey charge එක අඩු කරලා ඉතුරු වෙන ගාන තමයි මෙතන පෙන්නන්න ඕනේ. මේ හොයාගත්ත එකෙන් මේක අඩු කරලා ඉතුරු වෙන ගාන මෙතන පෙන්නන්න ඕනේ. ඒතකොට ඒක කරන්න ආයි යන්න වෙනවා අපිට query builder එකට. එතකොට ඔන්න මම හොයාගත්ත DLOOKUP වලින් remaining balance එක ඉතුරු වැඩි හරි ලේසි මේකෙන් අඩු කරන්න කොටු අරහන් අඩු කරන්න ඕනේ මොකද්ද අපි හොයාගත්ත මෙන්න මේ journey charge කියන table එකේ field එක type කරද්දිම suggest වෙනවා tab එක වල පස්සේ ඒක අරගන්න මෙතන ඕකේ කරලා run කරලා බලන්න right ඔන්න හරි මෙතන 500 තිබුණේ ඉස්සෙල්ලා 500න් 15ක් අඩු වෙලා 480 800න් 20ක් අඩු වෙලා 720 ඒ විදිහට ඔන්න ගානට remaining card balance එක මෙතනට අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේ remaining card balance එක මෙතන මේකට add කරන්න ඕනේ. මෙතන දැන් පෙන්නන්නේ නැහැ. මේකට add කරන්න අපි design view එකට යන්න. design view එකේ මේ උඩ තියෙනවා add existing field කියලා. එතන click කරන්න. එතන click කරාට පස්සේ ඔන්න අපි අන්තිමට එකතු කරගත්ත remaining card balance කියන එක මෙතන පෙන්නනවා. මේක මෙහෙම ඇදගෙන ඇවිල්ලා මෙතනින් අතාරින්න. ඊට පස්සේ මේකේ අපිට තව හදාගන්න වෙනවා මේකේ layout එක මම මේක මෙතන පහළට ගේන්නම් ඊට පස්සේ මේක ටක් ගාලා මේ විදිහට හදා ගන්න home view එකකින් බලමු හරි ඔන්න මගේ පේනවා අර 500න් 40 අඩු වෙලා 408යි ඉතුරු වෙන කියලා මම තව ඔන්න මේක වෙනස් කරලා බලන්න මේ ටික අප්ඩේට් වෙන දී වෙන්නන්න right මේක 20 වුණා මේක 480 වුණා ඔය විදිහට ඔන්න වැඩි ඉවරයි එතකොට මේ ෆෝම් එක මේ විදිහට අපි තියන්නේ මේක තව අපේ ඩිසයින් එක හදලා ලස්සනට user friendly වෙන්න මේක හදන්න පුළුවන් මේක හදන විදිය ලොකු අමාරුවක් නෑ මේවා සිලෙක්ට් කරලා දැන් අපිට මේකේ ඕනනම් ෆොන්ට් එක වෙනස් කරන්න අපිට මේ ෆෝමැට් එකට යන්න ඕනේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් ෆොන්ට් එකේ අර සාමාන්‍ය Word Excel PowerPoint වල අපි කරන ෆෝමැටින් වෙන මෙතන මේකෙත් කරන්න පුළුවන් කරලා මේ ඩිසයින් එක ලස්සනට වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන images set කරන්න පුළුවන් ඕනවාට ඔය විදිහට ෆෝම් එක ලස්සනට හදලා ලස්සන ඩිසයින් එකක් හදලා මේක අපිට ආකර්ෂණීය විදිහට හදන්න පුළුවන් හොඳයි අපිට මට ඕනුනේ මේකේ DLOOKUP ෆන්ක්ෂන් එක ගැන පොඩි විස්තරයක් කියලා දෙන්න මෙතන වීඩියෝ එක නවත්තනවා මේක මම හිතනවා ප්‍රයෝජනවත් වෙන්න කියලා ගොඩක් හරි බොහොම ස්තුතියි